ආයිබෝවන් තිරුවන් සරණයි. අද උතුම් වූ නවන් මස පුන් පොහොය දවසේ. උදෑසන මේ දක්වා විවිධ වූ තේමාවන් ඔස්සේ අපි වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී පොහොදා වැඩසටහන් මාලාවේ මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාවත මෙලෙසින් ඔබ හමුවට සමීප කිරීම සඳහායි අප මේ සූදානම් වන්නේ. මේ ලෝකයේ පහළ වූ විශිෂ්ටම දාර්ශනිකයාණන් වහන්සේ වන අප භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් වදහළ ඒ උතුම් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සෑම දහම් බිඳක් පාහේම සත්‍යයගේ මෙලොව පරලොව යන ඔබේ ජීවිතය සාර්ථකමත් කර ගැනීමට ඉවහල් වුණා කීවොත් ඒ නිවැරදියි. එනිසා ඒ දහම් කාරණාවන් තුළින් අපගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුගතිගාමී මාවතකට යොමු කර ගැනීමයි සදහැවතුන් වශයෙන් අප නිරන්තරයෙන්ම සිදු කළ යුතු වන්නේ. එසේනම් අද අප සූදානම් මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නට ඒ සඳහා සුපුරුදු පරිදි අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටියා. ගාල්ල රත්ගම මෙත්මග භාවනා මධ්‍යස්ථාන නිර්මාතෘ පරම පූජනීය පින්වත් ඕවිටිගමේ සංඝසිල් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට උන්වහන්සේ මේ මොහොතේදී දෙපා නැමද ගෞරව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. අවසරයි. හොඳයි තිරුවන් සරණයි. ඉතින් අද දවසේ අපි මේ කතා කරන සෑම දහම් කාරණාවක් ඔබේ ජීවිතයේ යහපතක් පිණිස හේතු වේ කියලා අපි විශ්වාස කරනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ මහත්යාගේ මෙලොව පරලොව යන මේ දෙලොව ජීවිතය සුගතිගාමී කර ගැනීම සඳහා හිවහලන බොහෝ දහම් කරුණු කාරණා අතිත අපි අද දවසේ තෝරාගත්තා. කල්යාණ මිත්‍රතා කියන මේ කරුණ තුලින් කොහොමද යහපත් කල්යාණ මිත්‍ර සේවනයක් තුලින් අපේ ජීවිතය යහපත් කරගන්නේ කියලා. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරපු කරුණු. විශේෂයෙන්ම කෙනෙක්ගේ ජීවිතය තුළ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක් සිටිය යුතුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ මිතුරන් කිහිප දෙනෙක් සම්බන්ධව තථාගත දර්ශනය තුළ දේශනා කර තිබෙනවා. ඒ පැත්ත අපි වෙනම කතා කරමු. අපි හඳුන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ මොකද්ද තථාගතයන් වහන්සේ මේ කල්යාණ මිත්‍රතා කියන මේ කරුණ තුළින් පැහැදිලි කරන්න අපේක්ෂා කරමින් තියෙන්නේ. තිරුවන් සරණයි ඉන්දික මහත්මයා. බුදුරජාන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තුල මිනිසුන්ගේ මෙලව ජීවිතය පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වන දහම් කාරණා දේශනා කළා තිබෙනවා. දීඝජානු කෝලිය බ්‍රාහ්මණ පුත්‍රයා බුදුරජාන් වහන්සේ හමුවට පැමිණිලා උන්වහන්සේට පසඟ පිහිටුවලා වන්දනා කරලා එකත් පසක ඉඳගෙන උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරා ගිහි ජීවිත ගත කරන කාමභෝගී ජීවිත ගත කරන අමුදරුවන් පෝෂණය කරන අපිට අපේ මෙලව ජීවිතයත් පරලෝ ජීවිතයත් සාර්ථක වීමට හේතු වන දහමක් දර්ශනයක් ඉගැන්වීමක් තිබෙනවද? එවැනි ඉගැන්වීමක් තිබෙනවා නම් අපහට දේශනා කරන්න කියලා. එහිදී බුදුරජාන් වහන්සේ මේ දීඝජානු කෝලිය බ්‍රාහ්මණ පුත්‍රයාගේ ආරාධනාවට අනුව උන්වහන්සේ දේශනා කරනවා මෙලව ජීවිතේ සාර්ථක වීමට හේතු වන කාරණා හතරකුත් පරලොව ජීවිතය සාර්ථක වීමට හේතු වන කාරණා හතරක්. එම කාරණා හතරෙන් ඒ කියන්නේ අපේ මෙලව ජීවිතයේ සාර්ථක වීමට හේතු වන කාරණා හතරෙන් අද අපි කතා කරන්නේ එහි තුන්වෙනි කාරණාවන ඒ කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රත්වය මිනිසෙයින්ට ඊටාම වැදගත් සම්පතක්. එහෙමයි. කල්යාණ මිත්‍රයින් Tamanගේ ජීවිතයට නැති වුනොත් අහිමි වුනොත් Tamanගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් ඊටාම අවාසනාවන්ත භාවයට අසාර්ථක භාවයට පත් වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ කල්යාණ මිත්‍රයින් අපේ ජීවිතයට මහා සම්පතක්
ආශිර්වාදයක්. කල්යාණ මිත්‍රයින් නැති වුණොත්, ඒ කියන්නේ අපි පාප මිත්‍රයින් අපේ ජීවිතයට ලං වුණොත්, අපිට ආශ්‍රය කරන්න ලැබුණොත්, ඔවුන් සමග ජීවත් වෙන්න ලැබුණොත්, අපේ ජීවිතය හැම අතින්ම අසාර්ථක භාවයට පත් වෙනවා. ජීවිතේ පිරිහෙනවා. ඒ කියන්නේ අපේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් කියන මේ දෙයන්සේම අපේ සුගතිය, දියුණුව, සංවර්ධනයේ අභිවෘද්ධිය හැම අතින්ම විනාශ වෙලා පිරිහිලා යනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දිහිගජානු කෝලිය පුත්‍රයාට දේශනා කරනවා කල්යාණ මිත්‍රයින් ආශ්‍රය කිරීම මෙලව ජීවිතය ලෞකික සහ ලෝකෝත්තර කියන මේ ධ්‍යානශේන්ම දියුණුවට හේතු වන බව. ඒ නිසා ඉන්දික මහත්මයා අපි හැමෝටම ගිහි පැවිදි වේවා, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ වේවා, බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම මේ කල්යාණ මිත්‍රත්වය, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ලැබීම මහා වාසනාවක්. එසේ නොලැබීම අපේ ජීවිත හැම අතින්ම අවාසනාවන්ත භාවයට පත්වීමට හේතු වන, අපේ ජීවිතයට දුක, කඳුල, දුම්නස, අපි ලබාගත්තා වූ යම් දියුණුවක්, සංවර්ධනයක් තිබුණද, තියනවද, ලැබෙන්න යමක් තිබෙනවද, ඒ හැමදේම නැති වෙලා යනවා, අහිමි වෙලා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ දේශනාව තමයි නිවන් දකින්න තාකල්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබිය යුතුයමයි. ඒක මහා වාසනාවක්, ඒක මහා භාග්‍යයක්. මගද අපි හර මතු කර කාරණාව ඉතාම වැදගත් වෙන අපේ ජීවිතය තුළ අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයේ නිවැරදි මාවතට යොමු කර ගැනීම සඳහා තාතට අපේ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා. හැබැයි මේ ධර්මාවතේ ගමන් කරන්නට යහපත් වූ මඟ පෙන්වීම අවශ්‍ය කරනවා. කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා, කල්යාණ මිත්‍ර ගිහි අය මේ සියලු දෙනාගේම අනිවාර්යයෙන්ම ගමන් මඟට ආශිර්වාදය අපේක්ෂා කරනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරු මේ කරුණුත් එක්ක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පෙන්නනවා අපේ ජීවිතයේ වැරදි මාවතට යොමු කරන මිත්‍රයෝ ඉන්නවා, පාප මිත්‍රයෝ. ඒ වගේ නිවැරදි මාවතට යොමු කරන්න අවශ්‍ය කරන මිත්‍රයෝත් ඉන්නවා. හැබැයි මේ අය තෝරා ගැනීම සඳහා අපට සමාජය තුළ ජීවත් වෙනකොට නිවැරදි මනසක් තිබිය යුතුයි. ඇත්තට මේ මනස නිර්මාණය කරගන්නට බුද්ධමය ආభాෂය කොහොමද අපි හන් ලැබෙන්නේ? ඔව්, ඉන්දික මහත්තයා විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සු වැඩ කරන විදිය, හැසිරෙන විදිය, අපිට ඒ අය ප්‍රතිචාර දක්වන විදියෙන් අපිට ඒ අය මොන වගේ කෙනෙක්ද කියන එක පිළිබඳව ඊටාම මනවින් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ අවබෝධය ඇති වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල යම් ආකාරයකට ජීවත් වෙනවා නම් තමන් සමග ඇසුරු කරන, තමන් එක්ක කතා කරන්න, තමන් එක්ක වැඩ කරන්න එන කෙනා, ඉන්න කෙනා එයා කල්යාණ මිත්‍රයෙක්ද පාප මිත්‍රයෙක්ද කියන එක පිළිබඳව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කල්යාණ මිත්‍රයාගේ සහ පාප මිත්‍රයන්ගේ ලක්ෂණයන් පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනවා. එහිදී උන්වහන්සේ පාප මිත්‍රයන් 4 දෙනෙක් පිළිබඳව උන්වහන්සේ මේ වියග්ගපජ්ජ සූත්‍රයේ තුල පැහැදිලි කරනවා, දේශනා කරනවා පාප මිත්‍රය 4 දෙනාගෙන් පළවෙනි එක්කෙනා තමයි අඤ්ඤු දත්තුහර. ඊට පස්සේ වචී පරම, ඊට පස්සේ අනුප්පිය භාණී, ඊට පස්සේ අපාය සහය කියන මෙන්න මේ 4 දෙනා. මේ 4 දෙනාගේ සාරාංශ වශයෙන් ගත්තාම තියෙන සමස්ත ලක්ෂණයන් ටික තමයි හැම විටම තමන්ගේම යහපත වෙනුවෙන්, ඒ කියන්නේ තමන්ගේ යහළුවාගේ නෙවෙයි, තමන්ගේම
යහපත වෙනුවෙන් හැම විටම ඊටාම කපටි විදියට, ඊටාම වංචනික විදියට, ඊටාම සටකපට විදියට කටයුතු කරනවා, වැඩ කරනවා. දැන් අපිට මේ මිත්‍රයන් 4 දෙනාගෙන් අපි එක්කෙනෙක් ගත්තොත් වචීපරම අපිට ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. වචීපරම මිත්‍රයාගේ ස්වභාවය තමයි ඉන්දික මහත්තයා නිතරම එයා වචන වලින් තමයි ඔක්කොම උදව් කරන්නේ. ඒ කියන්නේ ක්‍රියාවෙන් උදව් කරන්නේ නැහැ. ඒ පාර අපි හිතමු Tamanට අපි හිතමු මොකක් හරි අවශ්‍යතාවයක් අපිට අද දවසේ හෝ එහෙම නැත්නම් හෙට Tamanට මුදල් ටිකක් හරි අවශ්‍ය වෙලා තිබුණා කියලා. ඒ පාර ඉල්ලුවොත් එහෙම මට මෙහෙම මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. මට එහෙම මුදලක් ගන්න පුළුවන්ද කියලා. ඒ පාර ඉතින් කියනවා අයියෝ මීට සතියට කලින් ඉල්ලුවා නම් මට දෙන්න තිබුණා. එහෙම නැත්නම් තව මේ දැම්මනම් බෑ. තමට මාස කිහිපකින් දෙන්න පුළුවන්. ඔය විදියට නිතරම වචනෙන් තමයි සංග්‍රහ කරන්න උදව් කරන්නේ. එහෙම නැත්නම් තමන් කරන වැඩේට තමන් ගෙදර වැඩක් හරි නැත්නම් තමන් එක ගමනක් යන්න හරි කතා කරොත් ඔහු කියනවා මට දැන් ඉන්න බෑ මට ගෙදර වැඩ තියෙනවා අම්මා තාත්තා ලෙඩ වෙලා එහෙම නැත්නම් ගෙදර ප්‍රශ්න එහෙම නැත්නම් තමන් රැ වෙන කලින් ගෙදර යන්න ඕන. ඉතින් ඒ නිසා හැම විටම ඔහුගේ උදව්ව තියෙන්නේ වචනයෙන් පමණයි. ඒ කියන්නේ ක්‍රියාවෙන් භාවිතාවෙන් කාටවත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේ සමාජයේ බොහෝ වෙලාවට තමන් ඇසුරු කරන යහළුවන් මොන වගේද කියන එක පිළිබඳව බොහෝ අයට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන මේ සිවණ පිරිසට කියන්නේ ගිහි පැවිදි හැමෝටම ඒක තිබෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අසේවනාච බාලාණං. ඒ කියන්නේ අඥාන එහෙම නැත්නම් මේ පාප මිත්‍රයින් නරකය ආශ්‍රය කරන්න එපා කියලා. පණ්ඩිතානංච සේවනා. ඒ කියන්නේ දැන උගත් බුද්ධිමත් අය ආශ්‍රය කරන්න. ඇත්තටම දැන උගත් බුද්ධිමත් කෙනෙක් කවදාවත් තවත් කෙනෙකුට අයහපතක් නරකක් සිද්ධ කරන්න ඔහු කටයුතු කරන්නේ නැහැ සැබෑම බුද්ධිමත් කෙනා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේත් උන්වහන්සේගේ දහමත් මේ ප්‍රඥා වඩන මාර්ගය. ඒ කියන්නේ අවබෝධයෙන් කටයුතු සිද්ධ කරගන්න එක. කියන්නේ උගත්කම නෙවෙයි. උගත්කම කියලා කියන්නේ ඉතින් මහත්තයා යම්සි පාඨමාලාවක් හරි යම්සි විෂය නිර්දේශයක් හදාarලා ඒ තුලින් ලබා ගන්නා වූ දැනීම ඒ තුලින් ඒ ඇති කර ගන්නා වූ ඒ විෂය පිළිබඳව පමණ කොහොට තියෙන ඒ දැනීම අවබෝධය ප්‍රඥාව කියලා කියන්නේ ඊට එහා ගියපු අවබෝධාත්මක ඥානය යමක පවතින ස්වභාවය ඔහුට ගැඹුරින් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන එක. ඒ කියන්නේ අනිත් මිනිසුන්ගේ දුක, කඳුල, වේදනාව, අනිත් අයගේ ප්‍රශ්න, ගැටලු හැම විටම Tamanගේම ප්‍රශ්නයක් ගැටලුවක් විදියට දකින්න එක බලන එක. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ පාප මිත්‍රයෝ කවුරුවත් තමන්ගේ ජීවිතයට ලං කරගන්න එපා. ඒ නිසා ඒ අය ලං කරගත්තොත් තමන්ගේ ජීවිතය හැමතින්ම අසාර්ථක භාවයටපත් වෙනවා, පිරිහීමටපත් වෙනවා. තමන්ට කවදාවත් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒ නිසා පාප මිත්‍රයෝ කවදාවත් අපිට ජීවිතේ ගොඩනගා ගන්න ලෞකික ලෝකෝත්තර කියන කිසිමාංශින් අපිට දියුණුව සලසා ගන්න කිසි විටකත් උදව් කරන්නේ නැහැ. සහාය දක්වන්නේ අපි නිතර වැරැද්දට තමයි අපිට උදව් කරන්නේ. අපේ වැරදි අඩුපාඩු ඒගොල්ලෝ කියලා දෙන්නේ නැහැ. හැම විටම ඔවුන්ගේ වාසිය හිතලා තමයි කටයුතු සිද්ධ කරන්නේ. නමුත් ඉන්දික මහත්තයා කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයට එහා ගියපු එකක්. ඔහු හැම විටම Tamanගේ මිත්‍රයාගේ දියුණුව තමයි දකින්නේ, බලන්නේ. ඒක තමයි ඔහු ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රයා Tamanගේ ට ඇති වෙන දුක වේදනාව කඳුල Tamanට තේරෙනවා වගේම අනිත් කෙනාගේත් ඒ දුක කඳුල වේදනාව ඔහුට තේරෙනවා, දැනෙනවා. ඒ නිසා කවදාවත් Taman ආශ්‍රය කරන Tamanගේ මිත්‍රයාට දුකක්, වේදනාවක්, කනගාටුවක්, ප්‍රශ්නයක් ඇති වෙනවට කැමති නැහැ. හැම විටම ඔහු ඒකෙන් මුදව ගන්නවා, නිදහස් කර ගන්නවා. ඒ වගේම ඒකට ඒ අවශ්‍ය කරන හැම උදව්වක්ම ඔහු සිද්ධ කරනවා. එසේ උදව් කළ ඔහු කිසි විටකත් Tamanගේ මිත්‍රයාගෙන් නැවත පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි කල්යාණ මිත්‍රයෙගේ තියෙන ලක්ෂණය.
කල්යාණ මිත්‍රය අපි හැම විටම අපි පවෙන් අකුසලයෙන් ගලවනවා. පිනේ කුසලයේ පිහිටවනවා. ඒ නිසා අපිට දුකේදී සැපේදී හැම දෙයකදීම කල්යාණ මිත්‍රයෝ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍රත්වය අපේ ජීවිතයට වාසනාවක්. ඒ නිසා අපි හැමෝම අපි ආශ්‍රය කරන අය අපිට හොඳින් තේරුම් ගැනීමට අපිට ශක්තිය හැකියාව අපේ ජීවිතය තුළ ඉන්දික මහත්මයා අපිට නැති වුණොත් අපිට කවදාවත් අපේ මේ ජීවිතය අපිට සාර්ථක කරගන්න බැරි වෙනවා, නොහැකි වෙනවා. මම හිතන්නේ අපි හරියට බෙන්නුම් කර මේ කාරණාවන් ටික ඊටමත් ඔබේ ජීවිතේට වැදගත් ඒ උන්වහන්සේ බෙන්නුම් කළ දුන්නේ අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට විවිධ මිත්‍රයන් ඉන්නවා. විශේෂයෙන් ත්‍රාගතන වහන්සේ මිත්‍ර 8 දෙනෙක් දේශනා ග්‍රේ අතරින් අපි හරියට මතක් කර විදියට විශේෂයෙන්ම අඤ්ඤජත්තුහර ඒ වගේම වචීපරම අපායසහයස අනුප්පේවාණි මේ මිතුරන් අපි තේරුම් කරගෙන තමයි සමාජ තුළ ගමනක් යන්නට ඕන. නිසා මේ අද මිනිසුන්ව සත්වයන්ව තේරුම් ගන්න පුළුවන් මට්ටමට ආවත් අපි හරිය සත්‍යයන්ගේ සිතුම් පැතුම් සහ වුන් හැසිරෙන විලාසය සහ වූ විසගෝර සර්පයෙක් වූ විසයි කියන අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සමාජ කියමන තුල තිබෙන්නේ බොහෝ විට අපට මිනිස්සුන්ව අඳුරගන්න අපහසුයි කියලා. එතන මේ මිනිසා හඳුනා ගැනීම සඳහා විශේෂ වූ ක්‍රමවේදයන් තථාගත දර්ශනය තුළ නිරන්තරයෙන් පෙන්눔 කර දීලා තියෙනවා. ඒ වගේම තමයි මිනිස්සුන්ව තේරුම් අරගෙන අපි ගමනක් යාගත්තේ කාත් එක්කවත් තරහමරහ මේ වත්තක් තවත් කෙනෙක් ප්‍රතික්ෂේප කිරීමක්වත් තථාගතයන් වහන්සේ මම හිතන්නේ මේ දර්ශනීය තුළ පෙන්눔 කරන අය අපේ හඳුරන්නේ. දැන් මිනිස්සු අපිට තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි තවත් බොහෝ කරුණු කතා බහ කරන්න තු ඉදමත් අප සූදානම්. කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරු වනපතත් අපි හමු නවන් පුන් පොහොදා මෙත්තාවලෝකය සදහම් විද්වත් කතිකාවත සමගින්. විරාමයෙන් අනතුරුව නැවතත් අප ඔබ හා එක්කන්නේ උතුම් නවන් මාස පුර පොසොරසක් පුන් පොහොදා යාල් ටීවී සහෝදරත්ව නාලිකාව නවන් පුන් පොහොදා උතුම් මෙත්තාවලෝකය සදහම් මෙත්වත් කතිකාවත සමගින්. ඔබ දන්නවා අපි කතා කරමින් සිටින දවසේදී කල්යාණ මිත්‍රතා කියන මේ උතුම් වූ සම්පත්තිය පිළිබඳව අපේ ජීවිතයට යහපත් වූ මිතුරෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඒ මිත්‍රයා තුලින් අපි දන්නවා අපි හන්නේ සමහරක් පිටකදී එක බඩවැල කඩාගෙන ආපු තමන්ගේ සහෝදර සහෝදරයන්ට වඩා අපේ ජීවිතවලට මහත් වූ අස්වැසිල්ලක් වෙන ආශිර්වාදයක් වෙන දුක සැප සොයා බලමින් කටයුතු කරන යාළුවෝ ඉන්නවා. තමහරක් වෙලාවට ඔවුන් සමාන කරන මට මගේ සහෝදරයෙක්වත් මගේ සහෝදරියක්වත් මට මේ තරම් දුරට සමීප නැහැ, මට උපකාර කරන්නේ නැහැ, මගේ මාවත ගැන හිතට සතුටු වෙන්නේ නැහැ එකිනෙකා අතර. දැන් සමාජය තුළ ගත්තන් පස්සේ අපි හරි මිනිස්සු තුළ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය කියන මේ අකුසල මූල ධර්මයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. මිනිස්සුන්ගේ බොහෝ දුරට මේ ඥාතිහිත මිත්‍රාදීකම් නැති වෙන්න මූලික හේතුවක් බවට පත් වෙන්නේ තවකෙක් පරයා තමන්ට වඩා අනිත් අය උසස් වෙනවාට හිතය තුළ ඇතිවන එම ඊර්ෂ්‍යාව කියන. ඇත්තටම යහපත් කල්යාණ මිත්‍රයෙක් තුළ කවදාකවත් ඊර්ෂ්‍යාව කියන මේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. මේ කරුණ කොහොමද අපි මේ දර්ශනය තුළින් දකින්න පුළුවන් කමක් තිබෙන්නේ? මෙහිමයි ඉන්දික මහත්මයා, කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි නිතරම අනිත් කෙනාගේ දියුණුව දකින්න එක. එහෙමයි. එක කුසෙන් එක අම්මගේ බඩවැලෙන් බිහි වුණත් ඒ Tamanගේ සහෝදරීන් වුණත් ඔහු සැබෑම කල්යාණ මිත්‍රයින් වෙන්නේ නැහැ. අතේ ඇඟිලි පස් විදියක්. ඒ වගේ තමයි අපිත් එක්ක එක අම්මගේ කුසෙන් ඉපදෙන ඒ දරුවොත් පස් විදියක්. එතන පාප මිත්‍රයෝ ඉන්න පුළුවන්, කල්යාණ මිත්‍රයෝ ඉන්න පුළුවන්. ඒ වගේම විවිධ චරිත, විවිධ සිතුම් පැතුම්, හැඟීම් දැනීම් තියෙන අය ඉන්න පුළුවන්. එතන ඊර්ෂ්‍යාව තියෙන අය ඉන්න පුළුවන්, ක්‍රෝධය, වෛරය ආදී කොට ඇති විවිධ ඒ විදියට හිතන අය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා එක අම්මගේ කුසෙන් බිහි වුණත් ඔවුන් අපේ ජීවිතේ නියම කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන්නේ නැහැ. ඔවුන් ඇත්තටම අපේ නියමම ඒ කියන්නේ සම්මුති වශයෙන් උන් අපේ සහෝදරය වුණත් කියන්නේ අපි පරමාර්ථ වශයෙන් ගත්තොත් පරමාර්ථ සත්‍ය තුල උන් ඇත්තටම අපේ සහෝදරයෝ වෙන්නේ නැහැ. අපේ නියම සහෝදරයෝ තමයි කල්යාණ මිත්‍රයෝ. ඔවුන් කල්යාණ මිත්‍රය කියලා කියන්නේ
වෙන අම්මා කෙනෙකුගෙන් වෙන කාගෙන් හරි ඒ බිහි වෙච්ච වෙන සමාජයක් තුල වෙන සංස්කෘතියක් තුල වෙන ආගමක් තුල ජීවත් වෙන කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා ස්ත්‍රියක් වෙන්න පුළුවන්, එයා පුරුෂයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එයා ගිහියෙක් හෝ පැවිද්දෙක් වෙන්න පුළුවන්. මේ සිවණා පිරිසෙන් කවුරු හෝ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කවුරු වුණත් තමන්ට වඩා එයා බාල වුණත් වැඩිහිටි වුණත් කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි හැම විටම තමන් ඇසුරු කරන කෙනාගේ මෙලව පරලව දියුණුව දකින්න එක. ඔහු කිසි විටකත් ඒ තමන්ගේ යහළුවන්ගේ තමන් ආශ්‍රය කරන අයට ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවට කැමති නැහැ. ඒ නිසා සමහරවිට අපිට කල්යාණ මිත්‍රයෝ ඒ වගේම ආදරයෙන් අපිට කියන වගේම සමහරවිට අපිට තරවටු කරනවා. අපිට සමහරවිට ගහනවා, බනිනවා, අපිට තර්ජනය කරනවා. ඒ හැමදේම කරන්නේ කුමටද? අපේ තුල යම් වැරද්දක් තියෙනවා නම් අපි වැරද්දකට යොමු වෙලා තියෙනවා නම් අපි වරදෙන් ඒ වගේම අපි යම් අකුසලයක නිරත වෙලා ඉන්නවා නම් අපි ඒකෙන් ගලව ගන්න. කල්යාණ මිත්‍රයාට අවශ්‍ය නැහැ තමන්ගේ යාළුවගෙන් තමන්ට පෙරලා ලැබෙන ප්‍රතිචාර. ඒ කියන්නේ තමන්ට එහෙම කිරීමෙන් ඒ තමන්ගේ යහළුව තමන්ට උදව් කරાવી, ඒ වගේම නැත්නම් තමන්ට ප්‍රශංසා කරાવી කියලා ඔහු අමුතුවෙන් තමන්ගේ යහළුවගෙන් කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු නිතරම තමන් ගැන හිතනවා වෙනුවට තමන්ගේ මිත්‍රයා ගැන හිතන්නේ. ඒ කියන්නේ ඇත්තටම කල්යාණ මිත්‍රය කියලා කියන්නේ පරාර්ථ චර්යාවෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ ඇත්තටම බෝධිසත්වරයෙක්. ඒ කියන්නේ බෝධිසත්වවරින් කියලා කියන්නේ කවුරුන්ද? මේ සමාජයේ අනිත් අයගේ දුක දැකලා ඒ දුක නැති කරන්න ඕන කියන අදහසින් කැප වෙන දුක් විඳින වැඩ කරන කෙනා තමයි බෝධිසත්වරු කියලා කියන්නේ. ඒතර ඇත්තටම කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බෝධිසත්ව වරයෙක්. එවැනි බෝධිසත්ව ගුණ තිබෙන කෙනෙක්. ඒ නිසා හැම විටම Tamanගේ ආශ්‍රය කරන යාළුවෝ පවෙන් අකුසලයෙන් ගලවන්න, පිනේ කුසලයේ පිහිටවන්න, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන ඒ රැකවරණය, සහනය, අභිවෘද්ධිය මෙලව පරලොව ධ්‍යානසෙන්ම සලසන්න ඔවුන් කටයුතු සිද්ධ කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ වියග්ගපජ්ජ සූත්‍රයේ එවැනි කල්යාණ මිත්‍රයෝ 4 දෙනෙක් පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා, පැහැදිලි කරනවා. ඒ 4 දෙනා තමයි උපකාරක මිත්‍රයා, ඊට පස්සේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, ඊට පස්සේ අත්තකායි මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා ආදී වශයෙන් මෙන්න මේ 4 දෙනෙක් සඳහන් කරනවා. මේ 4 දෙනාගේ සමස්ත ලක්ෂණය ගත්තාම ඒ සමස්ත කාරණාව තමයි මේ 4 දෙනාගෙම තුල දකින්න තියෙන හැම විටම Tamanගේ යහළුවා වෙනුවෙන් දිවා රෑ නොබලා උදව් කරන එක, වැඩ කරන එක, ඔවුන්ට පිහිට වෙන එක, ඔවුන්ට රැකවරණයේ පිණිස ඉන්න එක. ඒ කියන්නේ දුකේදී වගේම සතුටෙදිත් ඉන්නවා. ඒ වගේම පාප මිත්‍රෝ ඉන්නේ හැම විටම සැපේදී පමණයි. අපිට දුකක් කරදරයක් ඇති වෙනකොට, අපිට නැති වෙනකොට ඒ ඔක්කොම අපිව දාලා යනවා. හැබැයි කල්යාණ මිත්‍රයෝ අපිට ඇති වුණත් නැති වුණත්, අපි දුප්පත් වුණත් පොහොසත් වුණත්, අපි මහපාරට වැටුණත්, අපි හිඟන්නේක් වුණත් කවදාවත් කල්යාණ මිත්‍රයෝ අපිව අතහැරලා යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හැමදේම ළඟින් ඉඳගෙන අපිට කොහොම හරි උදව් කළා, සහාය දක්වලා අපිව එතනින් ගොඩ ගන්න, අපිට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්න කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රව මහා සම්පතක්. ඒක මහා වාසනාවක්. ඉතින් මේ සමහර මිනිසුන්ගේ තියෙන පෞකාරකමේ තරම කිව්වොත් එවැනි කල්යාණ මිත්‍රයෝ හිටියාම සමහරලාවට ඔවුන් මගහැරලා යනවා. දැන් කියන්නේ ඉන්දික මහත්තයෝ සමහර අය කියන්නේ හාපෝ මගේ යාළුවා මට මහා වදයක්. එහෙම නැත්නම් කියනවා මට මේක මහා ඇණයක් කියලා. එහෙම. කියන්නේ මට මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ගමනක් බිමනක් යන්න දෙන්නේ නැහැ, මට කන්න බොන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට පාටියට යන්න දෙන්නේ නැහැ. මට අරක්කු සිගරට් ටිකක් බොන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒ විවිධාකාරයේ අර දුරාචාර වැඩවලට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඒ අවස්ථාවේදී එවැනි අය මගහැරලා අර ඒවට මග පෙන්වන. ඒ කියන්නේ පංච කාමයටම දුස්චරිතයටම ඉඩ දක්වන
එවැනි අය හැම විටම ආශ්‍රය කරන්න පුදුම විදිහේ කැමැත්තක් දක්වලා ඒ තත්ත්වයට ගිහිල්ලා ජීවිත විනාශ කරගත්තම තමයි නැති වුණාම තමයි අන්තිමේදී අර කල්යාණ මිත්‍රයන්ගේ වටිනාකම තේරෙන්නේ. එතකොට ඉන්දික මහත්තයා වෙන්න ඕන බොහෝ දේවල් වෙලා ඉවරයි. ඒ කියන්නේ මිනිසුන් හඳුනා ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම මේ මිනිස්සයා ඒ කියන්නේ සමහරට දීර්ඝ කාලයක් ආශ්‍රය කළත් බැරි වෙනවා හරියටම මොහු කල්යාණ මිත්‍රෙක්ද පාප මිත්‍රෙක්ද කියන එක හඳුනා ගන්න. ඉතින් කෙසේ නමුත් එහෙම ආශ්‍රය කළා හරි තමන් ඇසුරු කරන කෙනා කල්යාණ මිත්‍රෙක්ද පාප මිත්‍රෙක්ද කියන එක දැනගෙන කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කිරීමට පෙළඹෙන්න ඕන යොමු වෙන්න ඕන. එහෙම නැතිනම් තමන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම දුකටපත් වෙනවා විනාශයටපත් වෙනවා. දැන් ඉන්දික මහත්තයත් අනන්තවත් දැකලා ඇති මේ සමාජයේ යාළුවෝ ආශ්‍රය කළා නැත්තටම නැති වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් උත් භෞතික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා සමහරගේ ජීවිත පවා විනාශ වෙලා මරණයෙන් කෙලවර වෙච්ච අවස්ථාවන් තියෙනවා මේ පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් එතකොට පාප මිත්‍රයන් කියලා කියන්නේ අපේ මෙලවත් පරලවත් දුගතියටපත් කරන අපි සතර අපායට ඇදලා දාන එකට උදව් කරන කෙනෙක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පාප මිත්‍ර ආශ්‍රය කරන්නම එපා. කියන්නේ Tamanට කල්යාණ මිත්‍රේ නැතිනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද දන්නවද ඉන්දික මහත්තයා කියන්නේ? තනිව හුදකලාව ඉන්න, නිකන් ඉන්න, කවුරුවත් ආශ්‍රය කරන්න එපා. ඒක ඊට වඩා Tamanගේ ජීවිතේට වාසනාවක් සම්පතක්. ඒ නිසා මෙන්න මේ කල්යාණ මිත්‍රයෝ හඳුනාගෙන ඔවුන්ම Tamanගේ ජීවිතයට ආශ්‍රය කිරීමට පෙළඹෙනවා නම් අපේ ජීවිත හැම අතින්ම සාර්ථක භාවයට පත් වෙනවා. ලෞකික සහ ලෝකෝත්තර කියන මේ ධ්‍යානයෙන්ම අපේ ජීවිත වාසනාවන්ත භාවයට පත් වෙනවා. ඒක බොහෝ අයට තේරුම් ගන්න තරම් ඒ මානසික ශක්තියක් ප්‍රඥාවක් නැතිකම නිසා තමයි මේ බොහෝ ප්‍රශ්න ගැටලු යහළුවන් නිසා ඇති කරගෙන තියෙන්නේ කියන එක පිළිබඳව යම් කෙනෙකුට අවබෝධ කරගන්න තරම් ඒ ශක්තිය තියෙනනම් ඒ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් ඉන්දික මහත්තයා. මම හිතන්නේ මේ කරුණ ටික ඔබ ඊටමත් සමාජිතව ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපිට ඊටමත් වැදගත් වෙනවා. අපි හන්නේ දැන් මොහුලක වශයෙන් ගත්තොත් අපි සමාජය තුළ ඔබට ගත්තට පස්සේ සමාජ විවහාරය තුළ කියන කතාවක් තමයි මිනිස්සුන්ව තේරුම් ගන්න හරි අමාරුයි කියලා. හැබැයි මිනිස්සුන්ව තේරුම් ගන්න අමාරුයි කියන්නේ මිනිස්සු තුළ එකිනෙකා තුළ තියෙන චර්යා ධර්මයන් වල වෙනස් වෙනවා. මොකද නානාත්ථ කාය නානාත්ථ සංඥා විවිධ සිතුම් පැතුම් හිතන විදිය වෙනස්, කතා කරන විදියස් ඒ වගේම එකිනෙකාට සාපේක්ෂව මිනිස්සු වෙනස් වෙනවා. මේ කරුණු කාරණාවන් තේරුම් අරගෙන තමයි මිනිස්සු ආශ්‍රය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ දුන්නා. දැන් අපි යන්නේ විශේෂයෙන්ම අපි කුඩා අවදී ඉඳලම අපිට කල්යාණ මිත්‍රයෝ අවශ්‍ය කරනවා. ඉතින් මොකද අපේ ජීවිතේ පෙර පාසලට ගිය මොහොතේ සිට අපිට මිත්‍රයෝ හම්බ වෙනවා. එතකොට මේ සමහරක් විටකදී මිනිස්සු කියන මට සංසාරික පිනත් එක්ක නැත්නම් මම පෙර ආත්මේ ඉඳලම අපි දෙන්නගේ මිතුදම තහවුරු වෙනවා කියලා. මේ කරුණට සාපේක්ෂව අපේ බුද්ධහමතුනේ යම්කිසි කතනයක් තියෙනවද මේ තුල? ඔව්. කල්යාණ මිත්‍රත්වය කියන එක සමහරවිට සසරේ ඉඳලම එන එකක්. දැන් ඒක අපිට බෝධිසත්වයන්ගේ කතා පුවත් වලින්ම පේනවා. කල්යාණ මිත්‍රයෝ වගේම පාප මිත්‍රයෝත් එහෙමයි. දැන් දේවදත්ත හාමුදුරුවන්ගේ කතාව ගත්තහම අපිට පේනවා ඒ බුදුරජාන් වහන්සේ කෙරෙහි වෛරයෙන් ආපු ඒ පාප මිත්‍රත්වය බුදු වෙන මොහොත දක්වාම තමන්ගේ ගිහි කල ඥාතියෙක් වෙලත් මස්සිනා වෙලත් ඒ බුදුරජාන් වහන්සේගෙන් පලිගන්න ඒ වෛරය ආපු ආකාරය. ඒ වගේම දැන් බෝසතන් වහන්සේ වෙනුවෙන් යසෝදරා දේවිය ඒ තමන්ට ඒ බෝධිසත්ව පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න කල්යාණ මිත්‍ර බිරිඳක් විදියට ඇය සසර පුරාවටම බෝසතන් වහන්සේත් එක්ක පෙරම් පුරාගෙනම ඒ අවසාන භවයේ දක්වාම ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම දැන් උන්වහන්සේගේ අගසව් දෙනම ගත්තොත් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඒ උන්වහන්සේලා සසරේ ඉඳලම පෙරම් පුරාගෙන ආවා. ඒ වගේම ආනන්ද හාමුදුරුවෝ ගත්තොත් බුදුරජාන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වෙන්න ඕන කියන එක පිළිබඳව අග්‍ර උපස්ථායක වෙන්න ඕන කියන එක පිළිබඳව සසරේ ඉඳලම ඒ පෙරම් පුරාගෙන ඇවිල්ලා තිබෙනවා. දැන් අදටත් ඉන්දික මහත්මයා
දැන් බෞද්ධය පින්කම් කළා වැඳලා ඔක්කොම අවසානයේදී ප්‍රාර්ථනා කරනව නේද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ කියන්නේ මේ කරගත්තා වූ පිනෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. ඒ කියන්නේ මොනම හේතුවක් නිසාවත් මට මේ පින්කමේ කුසලයේ කරන කොටගෙන මට පාප මිත්‍රයින් බාලයන් මුණ නොගැසේවා කියලා. මුණ නොගැසේවා හමු වෙන්නවත් එපා. ඒ කියන්නේ හුලඟක්වත් වදින්න එපා කියන එක. එතකොට පින්කම් කළා ඒ කියන්නේ දාන සීල භාවනාදී පින්කම් කළ සීල සමාධි ප්‍රඥා ගුණධර්ම දියුණු කරගෙන ඒ හැම විටම අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ පාප මිත්‍රයින් නම් අඥාන පුජ්‍යලයින් නම් Tamanගේ ජීවිතයට හමු වෙන්න එපා මුණ ගැහෙන්න එපා. ඒ කියන්නේ පාප මිත්‍රයෝ හමුනොත් මුණ ගැහුනොත් මොකද වෙන්නේ? Tamanට ලැබෙන්න තිබෙන නිවනක් නැති වෙලා යනවා. අහිමි වෙලා යනවා. ඒ කියන්නේ Tamanගේ යම් ලෞකික දියුණුවක් තියෙනවද ඒකත් නැති වෙලා යනවා. ලෝකෝත්තර දියුණුවක් තියෙනවද ඒකත් නැති වෙලා යනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රත්වයත් අපි සසරේ ඉඳලා පුරුදු කරගෙන ඉන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ අපි ධර්මයේ තුලින් ධර්මයේ ප්‍රගුණ පුරුදු කරන අය විදියට අපි කල්යාණ මිත්‍රයන් හඳුනාගෙන ඒ කල්යාණ මිත්‍රයින්ව ප්‍රාර්ථනා කරගෙන ආවොත් ඒක අපිට සසරේ ඒ විදිහට අපිට ලැබෙනවා. දැන් මම ඔබ තුමාට බුද්ධ චරිතයේ බෝසතාණන් වහන්සේගේ ඒ කතා පුවත් කිහිපෙන් අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපිට මේ කල්යාණ මිත්‍ර සම්පතත් ඇත්තටම අපිට මේ සසරේ ඉඳලම පුරුදු කරගෙන එන කුසල අකුසලයන්ගේ ප්‍රතිඵල විදිහට තමයි අපිට ඒක ලැබෙන්නේ. ඒ හමු වෙන්නේ මුණ ගැහෙන්නේ. ඒ නිසානේ දැන් අර ඉන්දික මහත්මයාත් කිව්වර සමහර අය අපිට හමු වුණාම සමහරට අපේ සහෝදරයෙක් වෙන්නේ නැහැ, අපේ ඥාතියෙක් වෙන්නේ නැහැ. අපිට කලින් දැකලත් නැහැ, හමු වෙලත් නැහැ. හැබැයි අපිට පුදුමාකාර විදිහ අපිත් එක්ක හඳුනාගෙන ලං වෙනවා, හිතවත් වෙනවා. අපිට බොහොම සුවදශීලීව කටයුතු කරන අපේ එක කුසින් ආපු සහෝදරයෙකුටත් වඩා අවසානයේ අපේ සහෝදරයෙක් බවට පත් වෙනවා. ඇත්තටම ඉන්දික මහත්තයා කල්යාණ මිත්‍රය කියලා කියන්නේ සැබෑම Tamanගේ සහෝදරයා. ඒ කියන්නේ එක කුසෙන් ඉපදුනත් ඔහු ඇත්තටම සැබෑම සහෝදරයෙක් වෙන්නේ නැහැ. කියන්නේ ඔහු සම්මුතිය තුල සහෝදරයෙක් තමයි. හැබැයි පරමාර්ථය තුල පරමාර්ථ සත්‍ය තුල නියම සහෝදරයා බවට පත් වෙන්නේ කල්යාණ මිත්‍රයා. ඉතින් කල්යාණ මිත්‍රත්වය අපේ ජීවිතේට මහා වාසනාවක්, පුදුමාකාර ආශිර්වාදයක්. ඒ කියන්නේ අපේ මෙලවත් පරලවත් අපිට සාර්ථක කර ගැනීමට අපිට හේතු වෙනවා. කියන්නේ නිතරම අපි වැරදි වැඩ වලින් අපිට මුදවා ගන්න. ඒ වගේම ඒ අවශ්‍ය කරන සහාය උදව්ව අපිට ලබා දෙනවා කිසිම අපේක්ෂාවකින් බලාපොරොත්තුවකින් තොරව. ඒ කියන්නේ මම ඔබතුමාට අර පැහැදිලි කරන්න යෙදුනා හරියට බෝසත්වරයෙක් වගේ. කිසිම ලාභ සත්කාරයක් අපේක්ෂා කරන්නේ නැහැ. කිසිම ලාභ සත්කාරයක් අපේක්ෂා කරන්නේ නැහැ. තමන්ගෙන් යමක් කෙරෙන්න තියෙනවද ඒක තමන් නොපිරිහෙලා වංකෝම සිද්ධ කරනවා. ඒ නිසා කල්යාණ මිත්‍රත්වය අපේ ජීවිතේට අපි ලැබෙන මහා සහනයක්, මහා වාසනාවක්. ඒ නිසා අපි මේ කල්යාණ මිත්‍රත්වය අපි සසරේ ඉඳලා අපි ප්‍රාර්ථනා කරගෙන අපි අවබෝධයෙන් අපි සිද්ධ කරගෙන එන්න ඕන කාරණාවක් කියන එක පිළිබඳව මම මේ මොහොතේ මතක් කරනවා, සිහිපත් කරනවා. අද දවසේ අපි කතා කරමු මේ දහම් කාරණාවන් ඔබේ ජීවිතයට නිරන්තරයෙන් වැදගත් වේ කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ අපි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ අන්තර්ගත මෙලොව සහ පරලොව ජීවිතය කියන මේ දෙලොව ජීවිතයේ සුගතිගාමී කර ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු දහම් කාරණාවන් අතරින් අද දවසේ අපි කතා බහ කරේ කල්යාණ මිත්‍රතා කියන මේ සම්පත්තිය සම්බන්ධ අපේ හැම කෙනෙකුගේම ජීවිතයට ආගම් ભેදයකින් තොරව අපිට අදහන ආගම සහ දර්ශනය නෙවෙයි වැදගත් වෙන්නේ. මිනිස්යන් වශයෙන් අපි ජීවත් වෙන කල අපිට අපටත් යහළු විහිළුව මුණ ගැහෙනවා. වන්දු මිත්‍රයෝ හමු වෙනවා. ඒ වගේම තිරිසන් ආත්මවලිත් අපි දැකලා තියෙන සමහර සත්තු අතරේ තියෙන එවැනි පුදුමාකාර බැඳීම්. ඒ නිසා මේ කල්යාණ මිත්‍රතා සම්පත්තිය අපේ ජීවිතයට මහඟු දෙයක්. එය ආරක්ෂා කර ගැනීම තමයි ඔබ හැම කෙනෙකුටම අනිත් අයට කල්යාණ මිත්‍රයෙක් වෙන්න උත්සාහ කරනම නම් ඔහුගේ ජීවිතයට ඔබ ආශිර්වාදයක් වෙනවා නම් වරදින් මුදවනම නම්
ඒ වගේම ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා අතහිත ලබා දෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අවසාන වශයෙන් අපි යන්නේ විනාඩියකින් සමාජයට මොන වගේ පණිවිඩ දවසේ නවන් පුන් පොහොදාමේ අප ලබා දෙන්නේ. ඔව් මා මේ මොහොතේ පින්වත් ඔබ හැමදිනාටම මතක් කරන්නේ සිහිපත් කරන්නේ ඔබ ආශ්‍රය කරන කෙනා කල්යාණ මිත්‍රයේද පාප මිත්‍රයේද කියන එක හඳුනාගෙන පාප මිත්‍ර ආශ්‍රයෙන් වැළකීලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් කටයුතු සිද්ධ කරන්න ඔබට එසේ කල්යාණ මිත්‍රයෙක් නැතිනම් ඔබ තනිව හුදකලාව ජීවත් වෙන්න කටයුතු කරන්න ඔබ හිතන්න එපා ඔබට යහළුවෝ මිත්‍රයෝ නැති නිසා ඔබට කවුරුවත් නැතුව ඔබ හුදකලාව ජීවත් වෙන එක ඔබට ඒක ජීවිතේ ඔබට පාළුවක් තනිකමක් එහෙම නැත්නම් ඔබට ඒක ප්‍රශ්නයක් කියලා. ඇත්තට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ඒක තනිකමක් වෙන්නේත් නැහැ. ඔබට මේ ජීවිතේ මහා ආශිර්වාදයක්, ඒක අස්වැසිල්ලක්. ඔබට පාප මිත්‍රයෝ 100,000ක් ඉන්නවට වඩා එක කල්යාණ මිත්‍රයෙක් ඉන්න එක ඔබේ සසරටම ඒ වගේම ඔබේ මෙලව පරලෝක ජීවිතේ යහපත් වීමට ඔබට ඒක හේතුවක් බවට පත් වෙනවා. අද මේ සමාජයේ ඉන්න වැඩිහිටි ගිහිපැවිදි බොහෝ අයට කල්යාණ මිත්‍රයින් හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම පාප මිත්‍රයින් කියන්නේ කවුද කියන එක හඳුනා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා නිවන් දකින්න තාක්කල්ම අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා. ඒ නිසා ಜಾති ආගම් ભેදකින් තොරව හැම කෙනෙකුටම කල්යාණ මිත්‍රත්වය වටිනවා. ඒ නිසා ඔබ ඒක තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේගේ දහම් තුල මේ පෙන්වා තියෙන කල්යාණ මිත්‍රත්වයේ පාප මිත්‍රත්වය බෞද්ධයට පමණක් නෙමෙයි ලෝකේ ඕනෑම කෙනෙකුට ආගමික කෙනෙකුට සංස්කෘතිය තුළ ජීවත් වෙන කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් ඉගැන්වීමක් දේශනාවක්. ඔබ ඒක තේරුම් අරගෙන ඔබේ ජීවිතේ කල්යාණ මිත්‍රයින්ම ආශ්‍රය කරන්න එකතු කරගන්න කියන ඒ පණිවිඩය මම අද මේ උතුම් නවම් පුරපසළොස්වක පොහොය දිනේ පින්වත් ඔබ හැම දිනාටම ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරනවා. ඔබ කල්යාණ මිත්‍රයින් ඔබේ ජීවිතයට ඇසුරට ගන්න සහ ඔවුන් සමග ජීවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා, සිහිපත් කරනවා. අද දවසේ අපේ සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී පොදා විකාශයේ මෙත්තාවලෝකයේ සදාම් විද්වත් කතිකාවතරින් කතා කරන මේ කරුණු ඔබේ ජීවිතේ විදාමත් වැඩගත් දැස අපි කතා බහ කරේ කල්යාණ මිත්‍රාගේ සම්පත්තිය සම්බන්ධ. ඉතින් විශේෂයෙන් ඔබේ ජීවිතය යහපත් කරගන්නට ඔබේ ජීවිතේ යහපත් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නට ඒ ඇසුරු කිරීම තුළින් ඔය මෙලොව පරලොව කියන මේ ඔබේ ජීවිතේ යහපත් කරගන්නට උත්සුක වීමයි වැදගත් වෙන දවසේ දහම් කතිකාවත සාර්ථකමත් කර ගැනීම සඳහා වැඩම කොට වදාළ ගාල රත්ගම මෙත්මග භාවනා මධ්‍යස්ථාන නිර්මාතෘ පරම පූජනීය පින්වත් අවසරයි ඕටිගමේ සංඝසිර අපේ ගෞරවනීය අතුරායන් වහන්සේට අවුරුටත් උතුම් වූ ශාසනික ආගමික ජාතික මෙහෙවරන් සිදු කිරීම සඳහා බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද ලැබුවා මේ මොහොතේදී යාල් ටීවී නාලිකාවෙන් අපි මෙස්සිරින් යුක්තව ප්‍රාර්ථනා කරන අපේ හඳුනන වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේම අපේ අද දවසේ වැඩසටහන සාර්ථකමත් කිරීම නිසා සහාය දැක්වූ ගරු සභාපතිතුමන්, ඒ වගේම නාලිකා ප්‍රධානීතුමන්, ඒ වගේම රාජ්‍ය අධ්‍යක්ෂතුමන් ඇතුළු ඒ වගේම සංස්කරණ ශිල්පීන්, කැමරා ශිල්පීන් ඇතුළු සහයෝගය ලබා දුන් හැමෝටම නිදුක් නිරෝගී භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන ප්‍රතිපෙන් යුක්තව අද දවසේදී නවන් පුන් පොහොදා මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාවත මෙලෙසින් නිමාවටපත් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.